ආකාරය අපි ඉගෙන ගත්තා සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය නිරූපණය කරන ක්‍රම තුනක් තියෙනවා කියන්නේ. ඒ තුන තමයි එක තික්කතිර සටහන. හරිද? දෙවෙනි එක තමයි ලුයිස් ටිප් ව්‍යුහ. ලුයිස් ටිප් ව්‍යුහ. තුන්වෙනි ක්‍රමය තමයි ලුයිස් ව්‍යුහ. සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය නිරූපණය කරන ක්‍රම තුනක් තියෙනවා. ක්‍රම තුන නෙවෙයි, ක්‍රම තුනට වඩා තියෙනවා. අපි මේ පාඩමේදී ඉගෙන ගන්න ක්‍රම තුනක්. තික්කතිර සටහන, ලුයිස් ටිප් ව්‍යුහ, ලුයිස් ව්‍යුහ. මම මේකේ ඔයගොල්ලෝ මාක් හරි ලියන්න දුන්නද? මේ මෙහෙම තුනක් තියෙනවා කියලා ඒ ටික ලියන්න දුන්නද? මේ සහසංයුජ බන්ධන නිරූපණය කරන ක්‍රම අදිද්දී අපි යොදාගන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පමණයි. හරිද? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පමණයි. අවසාන ශක්ති මට්ටමට කියන්නේ සංයුජ්‍යතා කවචය. සංයුජ්‍යතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන යොදාගෙන තමයි අපි මේ තික්කතිර සටහන, ලුයිස් ටිප් ව්‍යුහය, ලුයිස් ව්‍යුහය අඳින්නේ. හරි. එතෙන්දී අපි ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ට ඒ අඳින්න විභාගෙට එනවා නම් ඉන්නේ පොතේ තියෙන ටික විතරයි. එතනින් එහාට ගියපුව නෑ. මොකද රසායන විද්‍යාව කිව්වොත් දැන් මේ වගේ අපිට අණු එහෙම නැත්නම් මේ බන්ධන ඇතිවන ආකාර කෝටි ගණනක් අඳින්න පුළුවන්. හරිද? ඒක නිසා ඕගොල්ලොන්ට විෂය නිර්දේශයේ තියෙන අණු වලින් එහා ඒව අඳින්න එන්නේ නෑ. ආවොත් එන්නේ ඒ ටික. අපි හොඳට ඒ ටික පුළුවන් වෙලා ඒ කියන්නේ අපිට ඒ ටික හොඳට පුළුවන් වෙලා ඒව තනියම දැන ගන්න පුළුවන් මට්ටමට තියෙනවා නම් එච්චරයි වෙන්නේ. එතෙන්දි දරුවෝ අපි දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ටික. මේකේදී ඕගොල්ලෝන්ට දැන් කටපාඩම් කියලා මම විශ්වාස කරනවා හැම කෙනාටම. මොකද මේක දැන් මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. පළවෙනි මූලද්‍රව්‍ය 20 ලිව්වා, ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වා. මොකද මේ 20 ලියන්නේ පරමාණු ක්‍රමාංකයේ පිළිවෙලින්නේ. පළවෙනි ශක්ති මට්ටමේ පරිම 2යි, දෙවෙනි එකේ 8යි, තුන්වෙනි එකේ 8යි. එතකොට මේ බෙදාගෙන අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ටික බලන්න. අපිට පුළුවන්. හරිද? ඊළඟ එක තමයි අණුවේ හැඩය. දීලා තියෙන අණුව අඳින්න නම් අණුවේ හැඩය දැනගන්න. අණුවේ හැඩය දැනගන්න නැතුව අපිට අණුව අඳින්න බෑ. ඒ කියන්නේ අපි තම මෙහෙම මම දෙනවා මෙන්න C2H5OH. මෙන්න මේ අණුවේ තික්කතිර සටහන අඳින්න. දැන් මම මෙහෙම අඳිනවා. COH මෙහෙම අඳිනවා. ඔන්න ඒක අණුව. තව එක ගන්න COC H නෑ මේකට වෙන්නේ නෑනේ කොහොම කොහොමද වැඩි යව මොකක්ද දැන් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔක්සිජන් 1යි කාබන් 2යි C2 හයිඩ්‍රජන් 5යි 1යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔක්සිජන් 1යි මේ අණුව හරියන්නත් පුළුවන් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන හැබැයි ඔක්සිජන් ඉන්නේ මැද. හයිඩ්‍රජන් 1යි 2යි 3යි 4යි 5යි 6යි. හයිඩ්‍රජන් 5යි 1යි 6යි. ඔක්සිජන් 1යි කාබන් 2යි. තියෙන පරමාණු ගාන මේකෙත් හරි. මේකෙත් හරි. දැන් මොකක්ද අණුව? ඔන්න ඔය ප්‍රශ්නේ ඕගොල්ලොන්ට එනවා. අණුවේ හැඩය. හරි එක මේකවලු. හරි එක මේක වැරදි. මෙහෙම ඒවා හැදෙන්නේ නැහැ. අන්න ඒක අපි දැනගෙන ඉන්නේ. ඒක නිසා තමයි මම කිව්වේ ඕගොල්ලොන්ට විභාගෙට ආවොත් එන්නේ ඔය පොතේ තියෙන ටික හැර වෙන ඒවා නෙවෙයි. ආවොත් එන්නේ පොතේ තියෙන ටික. ඒක නිසා අපි පොතේ තියෙන ටික හරියට දැනගත්තා නම් අණුවේ හැඩ ටික පොඩ්ඩක් මතක තියාගත්තා නම් ඒක මතක තියාගන්න ඕනේ නැහැ. ඇත්තටම වෙන්න ඕනවා අඳින්න. හරිද? දැන් මේ දෙන ටික ඔයගොල්ලෝ අඳින්න ඕන. එහෙම වුණාම ඔයගොල්ලොන්ට මේ ටික මතක හිටියි. මතක තියාගන්න ඔය කියන්නේ ඒක. ඔය වගේම මතක තියාගන්න කරන්න එකම දේ තමයි මේ අණු හැදෙන ආකාරය අඳින්න. අඳිනකොට ඉබේම මතක හිටිනවා. හරිද? මහා ගොඩක් නෑ ඔයගොල්ලන්ට පොඩ්ඩයි තියෙන්නේ. මේ අණු කිහිපයක් තියෙන්නේ මේ ටික අපි අඳිමු වෙන වෙනම. දැන් මම එකක් පටන් ගන්නවා. පළවෙනි එක මම පටන් අරගෙන ඊළඟ ටික ඔයගොල්ලන්ට තනියම අඳින්න දෙන්න. ඒක නිසා එකක් දෙකක් කරලා තනියම අඳින්න දෙනවා. මෙන්න මේ ටිකනේ තියෙන්නේ. පොඩ්ඩක් ටිකක් ගහගමු මෙහෙම පොඩියට අඳිමු. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මට්ටමේ. ඒක බෑ කොමෙඩි එක අදින්න මම ටිකක් මෙයා කරන්න. මෙතන 1යි 2යි 3යි 4යි 5ක් විතර පුළුවන් නේ. පළවෙනි එක තියෙන්නේ Cl2.
දෙවෙනි එක ඕගොල්ලෝ අඳින්න තුන්වෙනි එක H2O හතරවෙනි එක ඕගොල්ලෝ අඳින්න පස්වෙනි එකත් ඕගොල්ලෝ අඳින්න මම අන්තිම එක අඳින්න ඊළඟ CO මේ පොත බලන්න එපා හොඳේ දැන් බල අඳින්න කිව්වන් ඊට පස්සේ පොත බලන්න එපා පොතේ තියෙන ටික අඳින්න හැබැයි බලන්න එපා එතකොට තියෙන්නේ මොනවයි පොතේ Cl2 H2 H2O NH3 CH4 O2 N2 CO2 හරි ආගන්දරු දැන් මම පළවෙනි එක අඳිනවා දැන් මම කියන්නේ අණුවේ හැඩය දැනගන්න ඕනේ කියලා මෙන්න Cl2 වල හැඩය Cl ඉරක් Cl මෙන්න H2O වල හැඩය H O H මේ හැඩය නම් මේක මේ විදිහට මතක තියාගන්න කෝණික හැඩය මේ අණුවේ හැඩය කෝණිකයි ඒ විදිහටම අඳින්න නේද රේඛී අඳින්න එපා CO2 මැද ඉන්නේ C O O හරිද ඔන්න CO2 අණුවේ හැඩය ඔන්න ඔය ටික විතරයි දැනගන්න ඕනේ CH4 අපි තමයි දැන් CH4 කියලා එහෙනම් C ඔන්න අණුවේ හැඩය ඔය හැඩය දන්නවා නම් ඕගොල්ලන්ට මේක අඳින එකම හලක වැඩක් නෙවෙයි හරිද තව තියෙන ඕගොල්ලන්ට H2 sorry H ඒක ඇතුලේ යන්නේ නැහැ ඊළඟට තව එකක් තියෙනවා NH3 මෙතන මම පොඩ්ඩක් පොඩියට අඳින්නම් NH3 මැද ඉන්නේ නයිට්‍රජන් හයිඩ්‍රජන්ල තුන් දෙනෙක් තුන් පැත්තෙන් ඉන්නේ ඔන්න NH3 යන්නේ හැටි NH3 O2 මම මෙතන පොඩියට අඳින්න ඒක ඕගොල්ලෝ අඳින්න මොනවද ඉන්නේ O2 මෙන්න O මෙන්න අණුවේ හැටි N2 N ඊගානි තුනක් N ඔන්න අණුවේ හැටි ඔය ටික පැත්තකින් පොඩ්ඩක් සටහනක් දාගන්න අණුවේ හැටි ටික ඊට පස්සේ මම මේ ටික මකන්න නැත්නම් පිළිවෙලක් නැති වෙනවා Cl2 අණු ටිකේ හැටි ටික විතරක් දාගන්න මේක ඔය හරි පොතේ අනිත් පැත්තේ ඒකට ඔයගොල්ලෝ බලාගෙන අඳින්න පුළුවන් පිළිවෙලට අදිද්දි Cl2 H2 NH3 H2O අණු ටිකේ හැඩය හරිද අපි යමුද එහෙනම් ඊළඟ එකට මම වැඩි පටන් ගන්නම් අඳින්න අණු ටික දාගත්තොත් සටහන අණු වල හැඩ ටික දාගන්න ඒ ටික පොතේ නෑ කියන්නේ ඕගොල්ලෝ බලලා අඳිද්දි ওই විදියට යන්න ඕන වැඩේ හරි දැන් මම එහෙනම් පටන් ගන්නවා Cl2 අඳින්න මෙහෙමයි ඉස්සෙල්ලාම ඕගොල්ලෝ මේ අණු අඳිද්දි විභාගෙට ආවා ඉස්සෙල්ලා තික් අතිර සටහන අඳින්න ඒක හරවන්න ලුයිස් ටිස්විව්හෙට ඒක හරවන්න ලුයිස් ටිස්විව්හෙට එතකොට කවදාවත් වරදින්නේ නැහැ හරි දෙකපාරට ලුයිස් ටිස්විව්හෙ අඳින්න යන්න එපා ඉස්සෙල්ලා තික් අතිර සටහන අඳින්න මම කියලා දෙන්නම් කමේ තික් අතිර සටහන හරවන්න ලුයිස් ටිස්විව්හෙට ආයි තික් අතිර සටහන අඳින්න ලුයිස් ටිස්විව්හෙට එතකොට හරි ලේසි හරි දැන් ඔන්න මම Cl2 වල තික් අතිර දැන් ඔන්න ඔලුවට ගන්න අර කියපු එක මේ රූප අඳින්න මේ අණු අඳින්න අපි යොදාගන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පමණයි මම මෙතන අවසාන ශක්ති මට්ටම රවුන්ඩ් කරන්න මේ මේගොල්ලෝගේ මේ ටික හැබැයි මෙන්න මේ දේවලුත් ඔලුවට ගන්න මෙයා අණු හදන්නේ නැහැ මෙයා අණු හදන්නේ කාට හරි කියන්න පුළුවන්ද ඇයි කියලා අම්මේ මෙතන මම ඒව රවුන්ඩ් කරන්න මේ දෙන්න අණු හදන්නේ මේ දෙන්න අණු හදන්නේ
කාටද කියන්න පුළුවන් ඒ කියලා? ඒගොල්ලෝ අණු හදන්නේ නැහැ කියන එකට හේතුව. ඉක්මනට මේක අර එහෙම කතා කරනකොට තමයි ඔයගොල්ලන්ට ඒක අනික් කෙනාට උනත් ඒ දේ අහන් ඉන්නකොට හරියට පැහැදිලි වෙනවා. නිකන් අර ඉගෙන ගන්න ඉතිපුතේ බණ අහන වගේ අහන් ඉන්න එපා. මාත් එක්ක සම්බන්ධ වෙන්න. දන්න දේ කියන්නේ මේගොල්ලෝ අණු හදන්නේ නැහැ. අනික් කටියට දෙනකොට ඒක මීටර වෙනවා. මම කියලා දෙනවට වඩා. කියන්න බලන්න හේතුව මොකද කියලා. ඇයි මේගොල්ලෝ අණු හදන්නේ නැත්තේ? ඈ? බෑ. මට අර තනි පාර්ශවයක් විදියට කතා කරගෙන යන්න තියෙන්නේ නේ. හරි මං අහගේ ආයි ප්‍රශ්න අහන්න නැහැ ඔයගොල්ලෝගේ. මේක මේ එහෙම වුණාම වෙන්නේ මොකද දන්නවද? මං අර කියලා දෙන ප්‍රමාණය බහුතරයක් නිකම්ම මටත් අමතක වෙලා ඕගොල්ලන්ට යන ප්‍රමාණය අඩු වෙනවා. ඒකයි මං කිව්වේ අර මං අහන දේවල් වලට උත්තර දෙන්න. එතකොට ඒක තමයි හරි ක්‍රමය ඉගෙන ගනිද්දි. එතකොට ඒ යන ප්‍රමාණය ඕගොල්ලොන්ගේ ඔළුවට යන ප්‍රමාණය වැඩි. හරි මේවා අනුහදන්න කියන්නේ මේක මේවා ලෝහ. මේවා හදන්නේ අයනික සංයෝග. හරිද? අපි ඉගෙන ගත්ත මීට කලින් සහසංයුජ බන්ධන නෙවෙයි ලෝහ හදන්නේ අයනික බන්ධන. පළවෙනි කාණ්ඩ දෙවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය කවදාවත් අණු හදන්නේ නැහැ. ඒගොල්ලෝ අයන හදන්නේ. හරිද? ඒකයි මම ඒගොල්ලෝ රවුම් කරේ. ඒගොල්ලෝ අයිති වෙන්නේ නැහැ. හරිද? පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රජන් අයිති වෙනවා. හයිඩ්‍රජන් අයිති වෙනවා. එයා පළවෙනි කාණ්ඩේට දැම්මට එයා ලෝහයක් විදිහට සලකන්නේ නැහැ. ලිතියම්, බෙරිලියම්, සෝඩියම්, මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම් ඒගොල්ලොන්ගේ තිත් කතර සටහන් අඳින්න කියලා සමහර පේපර් වල මම දෙක තියෙන එක වැරදි. ඒගොල්ලෝ තිත් කතර සටහන් අඳින්න අණු හදන්නේ නැහැ. හරිද? අණු හදන අය විතරයි අපි මෙතෙන්දී යොදා. හරි. මෙන්න Cl. මෙන්න ක්ලෝරින් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. තිත් කතර සටහනේදී ඉතලා අණුවේ හැඩය තියෙනනේ වෙන්න අණුවේ හැඩය. අණුවේ හැඩයට පරමාණු දෙක ලියා ගන්න. ඔන්න අණුවේ හැඩයට මේ විදිහට පරමාණු දෙක ලියාගත්තා. ලියාගෙන ඉවර වෙලා එක පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 30 වලින් දානවා. ඒ දාදි යුගල් වලින් දාන්නේ. මෙයාගේ හතක් තියෙනවනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අනිත් කෙනාගේ මේක පැන්සලෙන් කරන්න ඕන මකන්න වෙනවා ඒකයි. අනිත් කෙනාගේ ඊට ළඟ. අනිත් කෙනා කියන්නේ ඊට අල්ලපු එක. ඊට අල්ලපු එක මෙතන ඉන්න පුළුවන්, මෙතන ඉන්න පුළුවන්, මෙතන ඉන්න පුළුවන්, මෙතන ඉන්න පුළුවන්. කතිර වලින් දාන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් මට තේරෙනවා මෙයාගේ 7ක් තියෙනවා එකක්ම. මට මෙයාටත් තේරෙනවා එහෙම ඕනේ නැහැ. එක්කෙනෙක්ගෙන් පටන් ගන්න. අනිත් කෙනාගෙන හොයන්න ඕනේ නැහැ. මෙයාට 7ක් තියෙන එකක්ම දිනේ. එහෙනම් කරන්නේ අනිත් එක්කෙනාගෙන් එකක් ඉල්ලගෙන එක්කෙනායි නම් ඉන්නේ එකක් කියලා. ඒ අන්න එතන පොඩ්ඩක් තීරණය කරනවා. දැන් මෙතන කිසි ගැටලුවක් නැහැ. එක්කෙනායි ඉන්නේ. එහෙනම් එකක් දීලා එකක් ගන්න. එකක් මදි නම් එකක් දීලා එකක්. දෙකක් මදි නම් දෙකක් දීලා දෙකක් ගන්න. හැබැයි ඔන්න ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ දෙක එක්කෙනෙකුට දෙන්නත් පුළුවන් දෙන්නෙකුට දෙන්නත්. තුනක් මදි නම් තුනක් දීලා තුනක් ගන්නවා. ඒ තුන එක්කෙනෙකුටම දෙන්නත් පුළුවන්. එක්කෙනෙකුට දෙකක් දීලා තව එක්කෙනෙකුට එකක් දෙන්න පුළුවන් තුන. එහෙම නැත්නම් තුන් දෙනෙකුට තුනක් දෙන්න පුළුවන්. අපි ඒක කරනකොට තේරෙයි ඔයගොල්ලන්ට. දැන් මෙතන ඒ ප්‍රශ්නය නැහැ. මෙතන දෙන්නයි ඉන්නේ. එහෙනම් මෙයාගේ එක මෙයාත් එක්ක එකක් දීලා එකක් ගන්න. ඒකට හවුලක් හදන්නේ. හවුල මේ දෙන්නගේ හරි වැදලි. ඔන්න ක්ලෝරින් වල තිත් කතිර සටහන. පැහැදිලි ඔච්චරයි. ඔන්න ක්ලෝරින් වල තිත් කතිර සටහන. ඊට පස්සේ ලුයිස් තිත්තුවේදී මම ඒකයි තිත් කතිර සටහන ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ ලුයිස් තිත්තුව යන්නේ. එතෙන්දී මේ කවුරුත් තිත් වලින් දා. එතරයි වෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන බන්ධන දෙකක් තිත් වලින් වෙන. 7යි 8යි. ආයිත් මෙතන තිත්. හරිද? ලුයිස් ව්‍යුහේදී ඔන්න කතන්දරේ. මෙන්න මෙතන තියෙනවා බන්ධන මෙන්න මේකට කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. ඔන්න දැන් තව වැදගත් කොටසක් ආවා. මෙන්න මේ බන්ධන හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන යුගලට කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. එහෙම නැති ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ එක සර ඉලෙක්ට්‍රෝන යුගල. එක සර. දැන් මේක ඇහුවොත් එම ඔයගොල්ලෝගේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 2යි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කීයක් තියෙද? 1යි. එක සර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. එක සර ඉලෙක්ට්‍රෝන යුගල කීයක් තියෙද? 6යි. 12යි නම් 6යි.
හරිද? එතකොට මෙතෙන්දී බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මෙන්න මෙතෙන්දී ඉරක් වෙනවා. දෙකක් තිබුණා නම් ඉතින් දෙකක් වෙනවා. තුනක් තිබුණා නම් ඉතින් තුනක් වෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලට ඉරක් අනිත් ඒවා තියෙනවා. එකතර ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඔච්චරයි නේද? හරි. ඔන්න Cl2 ගන්න. දැන් අපි යන් ඊළඟට NH3 NH3 හැදිලා තියෙන්නේ හයිඩ්‍රජනුයි නයිට්‍රජන්ලා තුන් දෙනෙකුයි එකතු වෙලා. හරිද? හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ 1 ඉලෙක්ට්‍රෝන. මේ නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. දැන් මෙයා තිත් නම් මෙයා අනිවාර්යෙන් කටිර වෙනවා. මෙයාට ළඟ ඉන්න මෙයා එන 1 2 3යි 4යි 5යි. ඕනට පේනවත් දන්නේ නැහැ මේකනේ. පේනවද? බලා ගන්න පුළුවන්ද? පැහැදිලිව පේනවද? පැහැදිලිව පේන්නේ නැහැ සර්. පැහැදිලිම අදි සර්. පැහැදිලි පේන්නේ නැහැ. එහෙනම් මම මේ දෙකම එකක් විදියට ගන්නවා. NH3 පේන්නේ නැතිව කියන්න හොඳ නැත්තම් මම හිතන් ඉන්නේ පේනවා කියලා. මෙන්න අර මේ හැඩය. මේ ගාන ගන්නොත් පේනවනේ. ඔව් සර්. ඔව් සර්. හරිනේ? හරි. නව ගාන අපි යන්නේ. දැන් ඔන්න හයිඩ්‍රජන්ගේ අවසාන ශක්තිය මට්ටමේ 1 ඉලෙක්ට්‍රෝනයයි තිතයි. මෙයා තිත නම් එයාට ළඟ එක්කෙනා කතිර. නයිට්‍රජන්ගේ පහක් තියෙන ඔන්න කතිර 5යි. ඒක හැමතිස්සෙම මතක තියාගන්න ඩබල් ලේයර් ඇඳලා අන්තිම එක වෙනම තියෙනවා. හරිද? ආයිත් හයිඩ්‍රජන්ගේ මෙතන දැන් මෙයා කතිර නම් මෙයා තිත් වෙන්නේ නැහැ නම් මෙයා ගාව එකයි. ආයිත් මෙයා කතිර නම් මෙයා තිත් වෙනවා. මෙයා ගාවත් එකයි. දැන් අපි යනවා අර ක්‍රමයට. හයිඩ්‍රජන්ගේ පටන් ගන්න. හයිඩ්‍රජන්ට එකක් මදි මේ தත්ත්වයටපත් වෙන්න. වෙන වෙන කට්ටියකින් ඉල්ල ගන්න බෑ. ඉල්ල ගන්න ඕන ළඟ වෙච්ච එක. ඔන්න ඒකත් එක තියදියා. හරිද? මේක අදිද්දි එක මතක තියාගන්න. වෙන වෙන කට්ටියකින් ඉල්ල ගන්න බෑ. ළඟ වෙච්ච එකගෙන් විතරයි ඉල්ල ගන්න. දැන් හයිඩ්‍රජන්ට ළඟ නයිට්‍රජන් එහෙනම් ඔන්න එකක් ගත්තා. මෙයාගේ එකක් අවුලට දැම්ම මෙතන අවුලක් නැහැ. ඒ හයිඩ්‍රජන් සම්පූර්ණයි. දැන් අපි යනවා නයිට්‍රජන්ට. දැන් නයිට්‍රජන් ගාව කීයක් තියෙන්නේ? එහෙම එක කෙලවරකින් පටන් ගන්න. දැන් නයිට්‍රජන් ගාව තියෙන 1 2 3 4 හවුල 2 6යි. දැන් හවුල දෙකත් නයිට්‍රජන්ට අයිති. එහෙමයි හිතන්නේ. 1 2 3 4 5 6. තව දෙකක් මැදිනේ. එහෙනම් දෙකක් දීලා දෙකක් ගන්න. දැන් ඔන්න අර ඉස්සෙල්ලා කිව්ව කතාව මම කියන්නේ දෙක එක්කෙනෙකුට දෙන්නත් පුළුවන් දෙන්නෙකුට දෙන්නත් පුළුවන්. දැන් මෙතන වෙන්නේ දෙන්නෙකුට දෙන්න. මොකද හයිඩ්‍රජන් ගාව තියෙන එකයි. එහෙනම් මෙයා මෙතනින් එකක් මෙයාට දීලා මෙතනින් එකක් ඉල්ලගෙන මෙතන හවුලක් දානවා. ආයි ඉතුරු එක මෙයාට දීලා මෙතන හවුලක්. එහෙම ඇඳට පස්සේ හොඳට මතක තියාගන්න මේ වටේ තියෙන ප්‍රමාණය ගණන් කරන්න. එහෙම ගණන් කරාම හයිඩ්‍රජන්ගේ වටේ තියෙන ඕන දෙකක්. හරිද? ඒක හැර අනිත් ඕනම මූලද්‍රව්‍යයක් හයිඩ්‍රජන් හැර අනෙක් ඕනෑම මූලද්‍රව්‍යයක් වටේ තියෙන ඕන 8ක්. සමහර වෙලාවට ළමයි මේක දන්නේ නැතුවත් ඒ විදිහට උත්තරේ ගන්න. හයිඩ්‍රජන්ගේ වටේ 2යි අනිත් කට්ටියගේ වටේ 8යි. මේ 1 2 3 4 5 6 7 8. නයිට්‍රජන්ගේ වටේ 8යි. ආයිත් හයිඩ්‍රජන්ගේ 2යි. හරි. ඔන්න ඕකට අපි කියනවා මොකද්ද ඇමෝනියා වල පිත් කතිර සටහන. ඊළඟට ලුයිස් ටිප්පුවේදී ඕනනම් මෙහෙම කරන්නත් පුළුවන්. මෙතන හයිඩ්‍රජන් මෙහෙම යටපැත්තට දාලා මෙහෙම මෙතන කතිර දෙක දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙම නැන්දත් හරි. හරිද? ඒකේ පැත්ත මාරුනා කියලා මහලු වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඊළඟට ලුයිස් ටිප්පුවේදී හයිඩ්‍රජන් නයිට්‍රජන් හයිඩ්‍රජන් මේ ඔක්කොම තියෙනවා. 1 2 3 4 5 6 7 8. එක පැටලෙනවා නම් ඉතල මේක හැදගෙන. ඊළඟට ලුයිස් ටිප්පුවේදී හයිඩ්‍රජන් නයිට්‍රජන් හයිඩ්‍රජන් මේ තියෙන බන්ධන 31 කතරේ කියන්නේ බන්ධන. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලට ඉරක්. ආයි මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලට ඉරක්. ආයි මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලට ඉරක්.
මෙතන තිත් එකක්. ඔන්න ඔය විදිහට අපිට ලුයිස් view එක අඳින්න පුළුවන්. හරි මම තව එකක් අඳින්නම් CO2 නෑ CO2 ඕගොල්ලොන්ට දෙන්න ඕන ටික. හැබැයි මේක දරුවෝ පොතේ තියෙන එක බලලා නම් අඳින්න එපා වැඩක් නෑ. ටිකක් මොලේ කල්පනා කරලා අඳින්න ඕන. ක්‍රමයේ අල්ලගන්න ඉච්චරයි. ක්‍රමනේ වැදගත් වෙන්නේ අපිට. පොතේ තියෙන එක වැඩක් නෑ. මම අඳින්නම් O2. CO2 ඕගොල්ලෝ අඳින්න. O2 O පිළි දෙකක් O. මෙන්න එක ඔක්සිජන් මෙන්න අනිත් ඔක්සිජන් ඔක්සිජන්ගේ අවසාන ශක්තිය මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් මෙතන 36ක් වෙන්න ඕනේ. 1 2 3 4යි 5යි 6යි. මෙතන එනම් කඩේ 6ක් වෙන්න ඕනේ. 1 2 3 4යි 5යි 6යි. දැන් 6යිනේ. එහෙනම් අපි මදි ප්‍රමාණය බලනවා. 8ක් වෙන්න එපයි. අවසාන ශක්තිය මට්ටම පුරව ගන්න නැහැ නේද? 6යි නම් තියෙන්නේ තව දෙකක් මදි. එහෙනම් මොකද කරන්න ඕන? දෙකක් දීලා දෙකක් ගන්න ඕනේ. ඒක මම කිව්වා ක්‍රම දෙකක් තියෙනවා කියලා. එක්කෙනෙකුටම දෙකක් දීලා එක්කෙනෙක්ගෙන්ම දෙකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන වගේ වෙන වෙනම දීලා වෙන වෙනම ගන්නත් පුළුවන්. මෙයාට එකක් දීලා එකක් ගන්න. මෙයාට එකක් දීලා එකක් ගන්න. මෙයාට එකක් දීලා එකක්. මෙතන එහෙම බෑ. මෙතන එක්කෙනයි ඉන්නේ නා. එයාට දෙකක් දීලා දෙකක් ගන්න. නමින් මේ දෙක දුන්නා මේ දෙක ගත්තා. එතකොට ඒවා පිළියන්නේ හරි නැද්ද? 1 2 1 2 මේ අතර ලියන්නේ මෙහෙම ලියන්නේ නැහැ. මේ අතර ලියන්නේ. හරි. හරි ඔන්න තිත් කතරයි. දැන් බලන්න මං ඉවරේ ඊට පස්සේ මේක කරන්න ඕන බලන්න ඕන 8ක් තියෙද කියලා මේ. 1 2 3 4 5 6 7 8 මේ සම්පූර්ණ. 1 2 3 4 5 6 7 8 සම්පූර්ණ. එහෙනම් මෙතන ලියුවා 1 2 3 4 5 6යි 7යි 8යි මෙතන 1 2 3 4. ඒ ඔක්කොම තිත්. එහෙනම් අපි ලුයිස් තිත් කිව්වේ. ලුයිස් තිත් වේදිතී කතිර නෑ ඔක්කොම තිත්. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලුත් තිත්, එකසර ඉලෙක්ට්‍රෝන යුගලුත් තිත්. ඔක්කොම තිත් නම් අපි කියන්නේ ලුයිස් තිත් කිව්වේ. මේක ටිකක් අඳින්න අවුල්. ඒක නිසා මේක ඇඳලා ඒක දිහා බලාගෙන ඔක්කොම තිත් විදියට. ඒක තමයි ලේසිම වෙන්නේ. ඊළඟට මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ ඉරක්. මේ තිතයි කතිරයයි එක ඉරක්. ආයි තියෙන තිතයි කතිරයයි එක ඉරක්. එහෙනම් ඉරි දෙකක් වෙනවා. ඉරි දෙකක් කියන්නේ දිත්ත බන්ධනයක් කියන්නේ. අනිත් ඒවා කි 1 2 3 4යි. ආයි එතන 1 2 3 4යි. හරි. ඔය තියෙන්නේ ඔන්න ඔය ක්‍රමය. කාට හරි තේරුම් නැත්නම් කියන්න බලන්න තව දුරටත් මේක පැහැදිලි වෙන්න ඕන කියන කවුරු හරි ඉන්නවා නම් කිය. අවංකව කියන්නේ මට තේරුන්නේ නැහැ එච්චරයි. මම ආයි වාරක් තව කියලා දෙන්නම්. ඔය ගැටලුවක් තියෙද? තේරුණා නම් මට පොඩ්ඩක් අත උස්සලා හරි පෙන්නන්න. මේක අල්ලගත්තා නම් මට ඇමෝනියා වල පොඩ්ඩක් තේරුන්නේ නැහැ. ඇමෝනියා වල. හා. තව මේක තේරුම් නැත්නම් කියන්නේ මේක ගොඩක් වැදගත්. මොකද අපිට මේ ඉගෙන ගන්න තියෙන වැදගත් එකන්නේ මේක. හරිද? ඔය බන්ධ නැති වෙන ආකාරය ඒවා අපි අනිවාර්යෙන් දැනගෙන යන්න ඕන. හරි ඇමෝනියා. බලාගන්න. ඇමෝනියා අන්නේ හැරේ වෙන්න මෙහෙමයි. මේක හයිඩ්‍රජන් උඩ පැත්තට දාන්නත් පුළුවන්, ඔන්නයි යට පැත්තට දාන්නත් පුළුවන්. හරි මෙහෙම. නයිට්‍රජන්ගේ වටේට හයිඩ්‍රජන්ලා මුදුනේ කියන. මෙන්න නයිට්‍රජන්, මෙන්න එක හයිඩ්‍රජන් කෙනෙක්, මෙන්න අනිත් හයිඩ්‍රජන්, මෙන්න අනිත් හයිඩ්‍රජන්. එක පැහැදිලිනේ? NH3. මේක කටපාඩම් වෙලා තියෙන්න ඕන. හරිද? මේක කටපාඩම් වෙලා තියෙන්න ඕන. මේක කටපාඩම් නැත්තම් මේ අණු හැඩය කටපාඩම් නැත්තම් අඳින්න බෑ. හරිද? හරි. තිත් කතිර හරි අහගෙන ඉඳන් බලන්න. ඔන්න නයිට්‍රජන්. නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? ඔයගොල්ලෝ උත්තර දෙන්න තියෙනවා ලොකුම ප්‍රශ්නේ මෙතන. නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි. හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටම 1 ඉලෙක්ට්‍රෝනයි. දැන් මම එක කෙලවරකින් මේ තිත් කතිර දාන්න පටන් ගන්නවා. මෙන්න මෙතන අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 30ක් විදියට දැම්මා. මෙයා 30ක් විදියට දැම්මම මෙයා අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනේ? මෙයා හතරයක් වෙන්න ඕනේ. අපිට වෙන්න ඕන. මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 30 දැම්ම නම් මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කපිට වෙන්න ඕන. මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන අවසාන ශක්ති මට්ටමේ? නයිට්‍රජන්ගේ 5යි. ඒක පැන්සලෙන් කරන්නේ නේද? ඒකයි මේ මකමකනේ කරන්න වෙන්නේ 1 2 3යි 4යි 5යි. ඔන්න මේ පහම මොකද ලියාගත්තා. මෙයා කටින නම් මෙයා මොකක් වෙන්න ඕනේ? හිතෙන්න ඕනේ. හිතෙන්න ඕනේ. එයාගේ අවසාන ශක්ති මට්ටම ඒකයි. හරිද? දැන් මේ තිත් අතර සටහන් නෙවෙයි අඳින්නේ මේ අඳින්නේ මේව තියෙන විදිය. පරමාණු පිටද.
ඊළඟ මෙයා කතිර නම් මෙයා මොකක් වෙන්න ඕනේ? තිත් වෙන්න ඕන. නම් මෙතන එක තිතක් දාන්න. දැන් ඔන්න අපි තිත් කතිර සටහන අඳින්න යන්නේ. දැන් මේ යන්නේ තිත් කතිර සටහන නෙවෙයි හොඳේ. මේ යන්නේ අවසාන ශක්ති මට්ටමේදී ඉලෙක්ට්‍රෝන ගන්න. ඔන්න තිත් කතිර. දැන් ඔන්න මෙතනින් පටන් ගන්නවා. හයිඩ්‍රජන්ට අන්තිම ශක්ති මට්ටම පුරව ගන්න නම් මේ තත්ත්වෙට එන්න. හීලියම් ගේ එහෙනම් කීයක් මදිද? හයිඩ්‍රජන්ට කීයක් මදිද? එකක් මදිනේ. එහෙනම් එකක් ඉල්ල ගන්න. එකක් ඉල්ල ගන්න මෙයාගෙන් ඉල්ල ගන්න බෑ. මෙයාගෙන් ඉල්ල ගන්න බෑ. මෙයාට ඉල්ල ගන්න පුළුවන් එකම එක්කෙනා අල්ලපු එක්කෙනා. මෙයාට ඉල්ල ගන්න පුළුවන් මෙයාගෙන පුළුවන් මෙයාගෙන පුළුවන් මෙයාගෙන පුළුවන්. මොකද හේතුව මෙයාට මෙයාත් ළඟින් ඉන්නේ. මෙයාත් ළඟින් ඉන්නේ මෙයාත් ළඟින්. මෙයාට බෑ මේගොල්ලෝගෙන් ඉල්ල ගන්න. මේ නයිට්‍රජන්ගෙන් විතරයි. මෙයාටත් එහෙමයි. නයිට්‍රජන්ගෙන් විතරයි. ඒක මතක තියාගන්න. දැන් එහෙනම් මෙයා තුන්න මෙතනින් එකක් ඉල්ල ගත්තා. මෙතන හැදුවා. බන්ධනේ. ඒ බන්ධනේ අතන්නේ මේ දෙන්නගේ මැද. දැන් ඔන්න හයිඩ්‍රජන් සම්පූර්ණ. ආයි එයා බලන්න ඕනේ නැහැ. හයිඩ්‍රජන් පිටලා. ඊට පස්සේ යනවා නයිට්‍රජන් ගාවට. දැන් නයිට්‍රජන්ගේ වටේ කීයක් තියෙනවද? මෙතන 1යි 2යි. මේකට දැන් නයිට්‍රජන්ට අයිති. හොඳට මතක තියාගන්න. බන්ධන හදපුවා අයිති. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් නයිට්‍රජන් ගාව 6ක් තියෙනවා. තව කීයක් මදිද? එයාට සම්පූර්ණ වෙන්නේ තව දෙකක් මදි. එහෙනම් දෙකක් ගන්න. දැන් මෙයාගෙන් ගන්න බෑනේ. මෙයාට දැන් මෙයා සම්පූර්ණයි. එයා දෙන්නේ අපව. මෙතනින් එකක් ඉල්ල ගන්න. මොකද හයිඩ්‍රජන් කෙනෙකුට එකයි දෙන්න බෑ. මෙතනින් එකක් ඉල්ල. මෙයාගෙන් එකක් අරගෙන මෙයාගෙන් එකක්. මෙන්න මෙතන හදනවා. මේව වන්දනේ. දැන් නයිට්‍රජන් ගාව ගියත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. තව 8 මදින එක. එහෙනම් ආයි මෙතනින් එකක් අරගෙන මෙතනින් මෙහෙම මේ දෙන්න අතරේ හරි වැඩ හදන වන්දනේ. දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හැබැයි මෙහෙම අපි ලියන්නේ නැහැ 7යි වැඩි. ඒක නිසා කොහොමද ලියන්න බෑ. එහෙම බන්ධන වලට සහභාගී නොවන දෙන්න එක ළඟ මේ විදියට ලස්සනට ඔන්න අමෝනියා. ආයිත් තේරුම් නැත්නම් කියන අපහු කියලා දෙන්න. මොකද මේක තේරෙනකන් කියලා දෙන්න ඕන. මේ අණු ඇදෙන ආකාරය ඔයගොල්ලෝ හොඳටම දැනගෙන තියෙන්න ඕන. හරි. මේක හැදුනට පස්සේ අන්තිමට බලන්න ඕන මෙයාගේ වටේ 8ක් තියෙනවා. මොකද නයිට්‍රජන් 5යි මේ තත්ත්වයට එන්න ඕන. හයිඩ්‍රජන්ගේ වටේ දෙකක් තියෙනවද කියලා බලන්න ඕන. හැම හයිඩ්‍රජන් කෙනෙක්ගේ වටේ මේ බලන්න මම මේක රවුන්ඩ් කරා. මෙයාගේ වටේ දෙකයි. මෙයාගේ වටේ දෙකයි. මෙයාගේ වටේ දෙකයි. මෙයාගේ වටේ 8යි. දැක්කද? ඒ කියන්නේ මේ තුන් දෙනාම හයිඩ්‍රජන්ලා ඒ වගේම නයිට්‍රජන් හතර දෙනාම ස්ථායි. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ. ඊළඟ මේක මහ ලොකු දෙයක් නැහැ. මේක ඇඳනා මෙතන කරන්න තියෙන්නේ මේ ඔක්කොම ටික තියෙන ඔක්කොම පරමාණු 30 වලින් හැදෙන්නේ. මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒක බලාගෙන හිටිය ඇස් දෙක වගේ නිකම් ඔහෙ ලියලා දාන්න පුළුවන්. මේක දිහා බලාගෙන ඔක්කොම 30 වලින් ලියන්න. ඒකයි මම කිව්වේ හැම තිස්සෙම 30 කතර සටහන අඳින්න. 30 කතර සටහනේ ඇඳලා ඔක්කොම ටික 30 වලින් දාන්න. එතකොට ඒක ලුයිස් 30 කිව්වේ. ලුයිස් කිව්වේදී පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේ 30යි කතිරය කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන වල. 32ක් හරි කතිර දෙකක් හරි කියන්නේ එක සරක්. ඒ කියන්නේ මේවා බන්ධනයට මේ දෙක හවුල්ල තියාගන්න දෙකනේ. ඒවට අපි කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන. එහෙම නැතුව Tamanට විතරක් අයිති ඒවට කියන්නේ එක සර ඉලෙක්ට්‍රෝන. එක සර ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒවා මෙතෙන්දි 30 වලින් අදිනවා. කතිර දෙක ඒ දෙක 30 වලින් අදිනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන ඉදි වලින් අදිනවා. 30යි කතිරේ තියෙනවා ඉදියන්නේ. එතකොට නයිට්‍රජන් වටේ ඉදි කැලි තුනක් තියෙනවා 32ක් තියෙනවා. මෙතන 30 තිබුණා නම් ඒත් අදින්නේ 30 වලින්. හරිද? එතන 30 තිබුණා නම් ඒත් 30 වලින් අදිනවා. හරි. ඔක තව දුරටත් තේරුම් නැත්නම් මට කියන්න. ආපහු බාරම් මම තව වෙන අණුවක් අරගෙන පැහැදිලි කරා. ඕකෙම්ම නැතුව. තේරෙන්නේ නැත්නම් කියන්නේ මම ආපහු කියලා දෙන්න. කවන්නේ වෙලාව ගියාට කවන්නේ අපිට වෙලාව නෙවෙයි වටින්නේ. හරියටම මේක තියරිය දැනගෙන යන්න ඕනේ. ගැටලුවක් තියෙද මොකක් හරි? අණුව අඳින විදිය. තිත් කතිර දානකොට ළඟම එක්කෙනාගේ තිත් නම් අනිත් එකට කතිර දාන්න. ඕ දැන් මෙතන වුණනම් අපිට මෙහෙම කරන්න පුළුවන්. මෙතන කතිර වලින් පටන් අරගත්තොත් මෙයා තිත්. මෙයා තිත් නම් මෙයා කතිර. මෙයා තිත් නම් මෙයා කතිර. එහෙමයි යන්නේ. හරිද? ළඟම එක්කෙනාට මෙහා පැත්තේ ඉන්න එක්කෙනා ළඟම එක්කෙනා තිත් නම් මෙහා පැත්තේ එක්කෙනා කතිර.
මෙයා කතිර නම් එයා අල්ලගම එක්කන තියෙන්නේ 30 හරි කතිර හරි ඕන එක එහෙමයි දාන්නේ හරි ඔක මේ ටික සටහනක් දාගෙන අපි ආපහු අනු ටික සාකච්ඡා කරමු අඳින්න බලන්න ඉතුරු ටික මේ ටික ඉස්සලා උදාහරණ කියලා මේක ලියාගෙන මේ විදිහටම යන්න වැඩි පැත්තකින් ලියා ගන්න මේක හරිද මේක ඕන අනිවාර්යයෙන් මේක නැතුව බෑ ඉතින් කරන්න බෑ ඔයගොල්ලෝ මේක පැත්තකින් ලියා ගන්න ඕන මේ ටික අරගෙන ඉතුරු අණු ටිකක් ලියන්න බලන්න ඉතුරු අණු ටික මොනවයි CO2 CH4 H2 කණලි යන්න ඕනේ ඈ වගුව කණලි යන්න ඕනේ ඔව් වගුව මේකම පල්ලෙහාට යන්න මේකම පල්ලෙහාට යන්න ඉතුරු ටික ඔව් මේ නයිට්‍රජන්ට කීයක් මදිද කියලා බලන්න N2 අණුවද නයිට්‍රජන්ගේ වටේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා එහෙනම් එයාට ස්ථායී වෙන්න තව කීයක් මදිද කීයක් මදිද උත්තරේ ඉක්මනට 3ක් කීයද මෙයාගේ වටේ 5ක් තියෙනවා දැන් 3යි 3ක් මදි 3ක් මදි නම් මොකද කරන්න ඕනේ අපේ ඔළුවෙන් ওই ටික ඔක්කොම කරන්නේ එක පාට කරගෙන යන්න ඕන 3ක් මදි නම් මොකද කරන්න ඕනේ මෙයාට 3ක් මදි මොකද කරන්න ඕන 3ක් දීලා 3ක් ගන්න මේක ඔලුවට දාගන්න 3ක් දීලා 3ක් ගත්තා ඒ 3 දෙන විදි මොනවයි 3ක් දීලා 3ක් ගන්න ක්‍රම 3ක් තියෙනවා එකක් තමයි 3ම එක්කෙනෙකුට දෙන්නේ නැත්නම් 3න් දෙකක් එක්කෙනෙකුට දීලා එකක් එක්කෙනෙකුට දෙනවා එහෙම නැත්නම් 3 වෙන වෙනම එක තුන් දෙනෙකුට දෙනවා දැන් මෙතන එහෙම දෙන්න කට්ටිය නෑනේ තුන් දෙනෙක් ඇත්තේ නෑ දෙන්නෙක් ඇත්තේ නෑ මෙතන තියෙන්නේ එක්කෙනෙක් එහෙනම් මෙයාගෙන් 3 මෙයාට දෙනවා එයාගෙන් 3 මෙයා ගන්නවා ඒ විදිහට තමයි අවුල හදන්නේ හරිද මොකද කිහිප දෙනෙක් නෑනේ දෙන්නයිනේ ඉන්නේ එහෙනම් මේ ක්‍රමයේ විතරයි තියෙන්නේ ඒතර මේ ක්‍රම අන්න ඒක නිසා තමයි දරුවාම කිව්වේ හැමතිස්සෙම අපිට පොතේ තියෙන අණු ටික විතරයි ඕගොල්ලන්ට විභාගෙට දෙන්නේ එතනින් එහාට දෙයක් දෙන්නේ නෑ එතකොට ඕගොල්ලෝ අර ඇඳපු ටික හරියට සිහි කල්පනාවෙන් ඇඳනනම් තේරුම් යන්න ඕන ඒ අණු වල කොහොමද මාරුනේ එච්චරයි ඒක එහාට දෙන්නේ නෑ විභාගෙට හරිද ඒක නිසා බය වෙන්න එපා වෙන අණු දෙන්නේ නෑ හරි දැන් එන අපිට මෙතන ගන්න පුළුවන් මේ නයිට්‍රජන් මෙයාට 3ක් මදි මෙතන මම කියන්නේ උඩේ කියන්නේ 3ක් දුන්නා 1යි 2යි 3යි 3ක් ගත්තා මේ 1යි 2යි 3යි හරි ඔන්න නයිට්‍රජන් අණු දැන් මේක ලුයිස් පිට්ටුවේ යන්නේ කිව්වා ඔක්කොම ටික තිත් වලින් අදිනවා ඒක ඇති දෙයක් නැහැ 1යි 2යි මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි ඒ 6ම තිත් වලින් අදිනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි මේක තිත් වලින් ලුයිස් පිට්ටුවේදී n එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තිත් වලින් තිත් දෙකටක් තිත් කතිර දෙකටක් තිත් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වලට ඉරක් මෙතන තිතයි කතිරේ එක ඉරක් මෙතන තිතයි කතිරේ මැද එක ඉරක් මෙතන තිතයි කතිරේ එක එහෙනම් මට කියන්න නයිට්‍රජන් අණුවේ නයිට්‍රජන් පරමාණු අතර බන්ධන කීයක් තියෙනවද නයිට්‍රජන් අණුව මේ දෙන්නේ නයිට්‍රජන් අණුව නයිට්‍රජන් බන්ධන 3 ඒකට කියන තව නමක් කියන්න බලන්න බන්ධන 3ක් තියෙනවනේ මොන බන්ධනයක් කියලාද කියන්නේ ත්‍රිත්ව බන්ධන ත්‍රිත්ව බන්ධනය එහෙනම් නයිට්‍රජන් වල තියෙන්නේ ත්‍රිත්ව බන්ධනය අන්න එහෙම ඔළුවට දාගන්න ඔක්සිජන් වල තියෙන්නේ ද්විත්ව බන්ධනය ක්ලෝරීන් අණුවේ තියෙන්නේ ඒක බන්ධනය හයිඩ්‍රජන් අණුවේ තියෙන්නේ ඒක බන්ධනය බ්‍රෝමීන් අණුවේ තියෙන්නේ ඒක බන්ධනය හරි නයිට්‍රජන් වල ද්විත්ව බන්ධනය ඔය විභාගෙට අහන්න පුළුවන් තව ප්‍රශ්න නයිට්‍රජන් අණුවේ ඇති එකසර ඉලෙක්ට්‍රෝන ගණන 4යි නයිට්‍රජන් අණුවේ ඇති බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන කී 6යි ඔය තියෙන්නේ ඕන ඔය එක තමයි මේ ගවක සටහනක් දාගන්න දාගත්තේ නැත්නම් ඊළඟ එක CO2 CO2 අණුවේ හැඩය කාබන් ඉන්නවා මෙහෙම ඔක්සිජන් කෙනෙක් ඉන්නවා මෙහෙම ඔක්සිජන්. කනේ CO2 අණුවේ හැඩය. එහෙනම්
කාබන් මැද ඉන්නේ. ඔක්සිජන්ලා දෙන්න දෙපැත්තේ ඉන්නේ. ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6 මම මෙතන චිත්‍රයක් දා ගන්නවා. 1 2 3යි 4යි 5යි 6යි. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ 4යි නම් මෙතන තිස්නම් මෙයා අනිවාර්යෙන් කතිර වෙන්නේ බැවුන 4ක් දාගන්න. මේක මම ආදින විදිහට ඕනේ නැහැ. මෙතනින් 32යි මෙතනින් කතර 2යි මෙතනින් කතර ඕන විදිහට දාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙයා හැබැයි යුගල් වශයෙන් තියෙනවා. ආයෙත් මෙයාගේ 36යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිනේ. අද අපි එක කෙලවර කියනවා. මෙයාට 6ක් තියෙනවා. දැන් මොකද කරන්න ඕන? එංගනම් කර 6ක් තියෙනවා. දෙකක් දීලා දෙකක් ගන්න ඕන. දෙකක් දීලා දෙකක් කාගෙන්ද දෙකක් දෙන්නේ? කාටද දෙකක් දෙන්නේ? මේ ඔක්සිජන්ට දෙන්න පුළුවන්ද? කාබන්ට මේ ඔක්සිජන්ට දෙන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? ළඟ තියෙන එක්කනට ගන්න. මං කිව්වා ඒක අන්න හරි. ඒ විදිහට ඔළුවට දාගන්න. ළඟ තියෙන එක්කෙනත් එක්ක විතරයි මේ හවුල දාගන්න පුළුවන්. ළඟ තියෙනවා කියන්නේ ළඟ ඉන්න පුළුවන්. මැද ඉන්න කෙනෙක්ගේ ළඟ 4 දෙනෙක් ඉන්න පුළුවන්. සමහරට 5 දෙනෙක් ඉන්න පුළුවන්. ඒක නිසා ළඟ ඉන්නවා කියන්නේ මෙතන විතරන්නේ මෙතන ඉන්න පුළුවන් මෙතන ඉන්න පුළුවන් මෙතන ඉන්න පුළුවන්. හැබැයි මේ හරියට එහෙනම් මෙයා විතරයි ළඟ ඉන්නේ. එහෙනම් මෙයාට ඕන දෙකක් දෙන්න. ඔන්න දෙකක් දුන්නා දෙකක් ගත්තා. බලාගන්න. දෙකක් දුන්නා දෙකක් ගත්තා. එතකොට 4යි මේ 4 එහෙම යනවා. දෙකක් දුන්නා දෙකක් ගත්තා. පැහැදිලිද? දැන් ඔන්න මෙයා සම්පූර්ණයි නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් මේ කාබන්ට මේ ටිකයි තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව කීයක්ද කාබන්ට? දැන් කාබන්ට මේ බඳ ඊට පස්සේ 6ක් තියෙනවා මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව කීයක්ද? දෙකයි. එකයි. එහෙනම් මොකද කරන්න ඕන? දෙකක් දීලා දෙකක් ගන්න ඕන. එකක් දීලා දෙකක්. දැන් මේව දෙන්න බෑ හොඳේ. බන්ධන ඒවත් මතක තියාගන්න. බන්ධන වලට සම්බන්ධ වුණාට පස්සේ ආයි ගලවලා ඒව දෙන්න බෑ. එහෙනම් බන්ධන වලට සම්බන්ධ වුණ නැත්නම් මේ දෙන්නනේ. ඒ දෙන්න දුන්නා, මේ දෙන්න ගත්තා. හරි. ඔන්න කාබන් ඩයොක්සයිඩ් දාන්න. ආයි හොමාර වෙන්න දෙයක් නැහැ. දැන් බලන්න අපි ඔක්සිජන් ගෙවට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඒ සම්පූර්ණයි. ආයි කාබන් වලට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඒ සම්පූර්ණයි. ආයි මේ ඔක්සිජන් වලට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඒ සම්පූර්ණයි. එහෙනම් අපි ලියන්න පුළුවන් මේ ඔක්සිජන් කාබන් ඔක්සිජන් දැන් ඔක්කොම තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ආයි මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. Lewis view here. Oxygen, carbon, oxygen. එකසාර ඉලෙක්ට්‍රෝන 30 වලින් දැම්මා. බන්ධන ඉලෙක්ට්‍රෝන වලට ඉරියන්න. ආයිත් මෙතන ඉරි දෙක. ආයිත් මෙතන 30. right. ඔක හරියට සටහන දාගත්තේ නැත්නම් දාගන්න. ඔකේ ඔය තියෙන පැත්ත ගැන ගැටලුවක් නැහැ. ඒක ඕන පැත්තකට දාගන්න පුළුවන්. යුගල් වශයෙන් දාන්න. මම හිතන්නේ දැන් මේ ටික කරාගෙන ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් එන්නේ නැති ওই විදියට තනියම කරා නම් තවදුරටත් එහෙම මේකේ තේරෙන්නේ නැත්නම් මට කියන්න මම ආයි පාරක් කියලා දෙන්න ඒක අනුව. ගැටලු තියෙද මොකක් හරි? හරිද? අපි එහෙනම් දැන් ඔන්න ඒ ටික හරිනේ දැන් ඔක්කොම ටික හරිනේ. දැන් මම අහුවොත් ඕගොල්ලෝගේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ බන්ධන කීයක් තියෙද කියලා කියන්න බලන්න උත්තරේ. එක්කෙනෙක් ඉක්මනට කාබන් ඩයොක්සයිඩ් අණුවේ බන්ධන කීයක් තිබේද? 4යි. 4යි.
කාබන් ඩයොක්සයිඩ් අණුවේ කාබන් හා ඔක්සිජන් අතර ඇති බන්ධනය. ඒකද දිත්තද ත්‍රිත්තද? දිත්ත බන්ධන. දිත්ත. ඔව්. කාබන් ඩයොක්සයිඩ් අණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තිබේද? 2යි. ආපහු බලන්න. 4යි. එකක්වත් නැහැ. කාබන් ඩයොක්සයිඩ් අණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තිබේද? 4යි. 4යි. 4ක් තියෙනවා. ඇයි තිත් බලන්න තිත් දෙකේව 4ක් තියෙනවා. එකසර දැන් මේක දරුවෝ හරි ලේසි මේ වෙලාවේ. හරිද? විභාගෙට ආවන් ඕගොල්ලොන්ට මේ මොකක්වත් නැහැ. එන්නේ CO2 කියලා එන්නේ. මෙහෙම අහන්නේ. CO2 අණුවේ. එතකොට අපි මේ ටික කරලා තියෙන්න ඕන. හරිද? මේ ටික කරලා ඉවර වෙලා තමයි ඒ කෙලවරේ ඉඳලා තමයි ඊළඟට පටන් ගන්න. දැන් මෙතන හරි ලේසි මේක දිහා බැලුවා. එකසර 4යි 4යි. එහෙම කියලා කියනවා. හරිද? ඒක ලේසි. ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒකයි මම ඔයගොල්ලන්ට මේ ටික ඇඳුවේ වෙලා අරගෙන ඇඳුවේ. අපිට වෙලාව ගියාට කම නැහැ. ඔයගොල්ලන්ට දැන් වෙලාව ඉතුරුයි. බය වෙන්න එපා. හරිද? දැන් මේ සැරේ O level තියෙන්නේ පෙබරවාරි. මේ යන විදියට ගියොත් පෙබරවාරි O level තියන්නත් බෑ. හරිද? දැන් මේ ස්ට්‍රයික් එකයි මේ කොවිඩ් සිද්ධියයි දිගට ඇදිලා ගියොත් සමහර වෙලාවට පෙබරවාරි මාසේ O level තියන්නත් බෑ. එතකොට සමහර වෙලාවට O level එවි අප්‍රේල් වලට. අප්‍රේල් වලට O level ගියා කියන ඕගොල්ලොන්ගේ අවුරුද්දත් අප්‍රේල් තමයි කරන්න වෙන්නේ. හරිද? ඒකට ඕගොල්ලන්ට ඕන තරම් වෙලාව තියෙනවා. දැන් අපි එක පොතක් ඉවරයි. අද බොහෝ වෙලාවට මේක ඉවර කරන්න බැරි වුණත් පොඩි කොටසක් නේ ඉතුරු වෙන්නේ. එතකොට එක පොතක් ඉවරයි කියලා හිතා ගන්න මහා ලොකු මෙහෙමයි අපිට පොතක් ඉවර කරන්න නෙමෙයි වෙන්න ඕනේ මේක හරියට ඉගෙනගෙන යන්න ඕනේ. හරිද? ඒක නිසා අපි යන වේගෙන් කරගෙන යනවා. එතකොට ඊට පස්සේ ඊළඟ පොතට යන්න පුළුවන් වෙලාව තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. දැන් අපි භාගයක් ඉවරයි. මේ මට්ටමේදී භාගයක් කියනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් මේ විදියට කළා. නිකන් ඔය ටියුබ් දීලා කරන එක නෙවෙයි. ටියුබ් දීලා නම් කරගෙන යන්න පුළුවන් වේගෙන් වේගෙන්. ඒක වැඩක් නෑ. ඒක නෙවෙයි වෙන්න ඕන. හරිද? ඒක නිසා අපි මේ ගානට කරගෙන යමු. හරි. එතකොට ඔය ඇතිත් වගේනේ. හිතන්නේ අපිට ඉස්සරහට පේපර් වලත් හම්බ වෙන නිසා අපි ඔතනින් නවත්තමු. හරි. දැන් මේ ඇඳපු නැවන මං යන්නේ වෙන පැත්තකට. මේ ඇඳපු හැම අණුවකම ඇති තියෙන පරමාණු වල මේ ඇඳපු හැම අණුවකම තියෙන පරමාණු වල අවසාන ශක්ති මට්ටම ගැන මොකද්ද කියන්නේ? අණුව හැදුනට පස්සේ දැන් මෙන්න සම්පූර්ණයි. මේ හැම අණුවකම අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා මේ අණු වල තියෙන පරමාණු. මේ නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ 8යි. මෙයාගෙත් 8යි. මේ ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටම 8යි. මේ කාබන්ගේ 8යි. මේ ඔක්සිජන්ගේ 8යි. ඒකට සම්පූර්ණයි. හැබැයි හැමතිස්සෙම ඕක වෙන්නේ නැහැ. සමහර අණු වල තියෙනවා මේ විදියට බන්ධන වලින් බැඳුනට පස්සේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ නොවූ අවස්ථා. ඒ කියන්නේ ඒකේ තියෙන සමහර පරමාණු වල අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා නැහැ. ඒ කියන්නේ තව විදිහට කියනවා නම් ස්ථායි වින්‍යාසයට ඇවිල්ලා නැහැ. 8ක් තියෙන එකට 6යි තියෙන්නේ. 8ක් තියෙන්න ඕන හරිනම් 6යි පිහිටලා තියෙන්නේ. තව සමහර ඒවායි තියෙනවා 8ක් තියෙන්න ඕන එකට 10යි. ඒ කියන්නේ මොකද? අවසාන ශක්ති මට්ටමේ වැඩිපුර පිළිලා. 8යි තියෙන්න ඕන 10ක් තියෙනවා. එතකොට අවසාන ශක්ති මට්ටම ස්ථායි වින්‍යාසයට ඇවිල්ලා නැහැ. අවසාන ශක්ති මට්ටමට වඩා අඩුවෙන් පිළිච්චන. අපි ඔකට කියන්නේ අෂ්ටකය සම්පූර්ණ නොවූ අවස්ථාව. අවසාන ශක්ති මට්ටමේ 8ක් පිරෙනවා නම් ඒකට කියන නම තමයි අෂ්ටකය සම්පූර්ණයි. බලන්න මෙතන 1 2 3 4 5 6 7 8 අෂ්ටකය සම්පූර්ණයි. මේක ආපෙන් බලන්න 1 2 3 4 5 6 7 8 අෂ්ටකය සම්පූර්ණයි. මේ ඔක්සිජන් 1 2 3 4 5 6 7 8 අෂ්ටකය එහෙනම් මේ අණුවේ තියෙන හැම පරමාණුවක්ම ස්ථායි වෙලා. එහෙම නොවෙච්ච අවස්ථා තියෙනවා. අෂ්ටකය සම්පූර්ණ නොවන අවස්ථා. අන්න ඒ වගේ දෙකක් අපි කතා කරන උදාහරණ. එකක් තමයි 8ට වඩා අඩුවෙන් පිහිටන අවස්ථා. අනිත් එක තමයි 8ට වඩා වැඩියෙන් පිහිටන අවස්ථා. ලියාගන්න මාතෘකාව ලියාගන්න. සහසංයුජ බන්ධන වලින් බැඳෙන අණු වල ඇති පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳෙන අණු වල ඇති පරමාණු වල සායමත් කියන්නකො. සහසංයුජ බන්ධන වලින් බැඳෙන පරමාණු වල
සහසංයෝජ බන්ධන වලින් බැඳෙන අණු වල ඇති පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ නො වූ අවස්ථා. අෂ්ටකය සම්පූර්ණ නො වූ අවස්ථා. බැඳෙන තැන ඉඳලා මොකද? අහන්න අපෝ කියන්නේ. බැඳෙන තැන ඉඳලා ආයෙ පොඩ්ඩක් කියන්නකෝ. මොකද්ද මම කිව්වේ සහසංයෝජ බන්ධන වලින් බැඳෙන අණු වල ඇති පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ නො වූ අවස්ථා. අණු වල ඇති පරමාණු වල දෙකම වල කියලා දාගන්න. අණු වල ඇති පරමාණු අෂ්ටකය සම්පූර්ණ නො වූ අවස්ථා. අෂ්ටකය සම්පූර්ණ නො වූ අවස්ථා. හරි. ඒක යටතේ ලියා ගන්න මෙහෙම. ඒක යටතේ ලියා ගන්න. සහසංයුජ බන්ධන වලින් मूलद्रव्य परमाणु එකිනෙක බැඳී අණු සෑදේ බොහෝ අණුවල ඇති පරමාණු වල සංයුජතා කවචය හෙවත් අණු වල ඇති පරමාණු වල සංයුජතා කවචය හෙවත් අවසාන ශක්ති මට්ටම සංයුජතා කවචය හෙවත් අවසාන ශක්ති මට්ටම සම්පූර්ණව පවතී. එනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පිරී පවතී. වරහන් ඇතුලේ අෂ්ටකය සම්පූර්ණය ඉලෙක්ට්‍රෝන 8ක් පිරී පවතී. ඒකට කියන්නේ අෂ්ටකය කියලා. 8නේ. හයිඩ්‍රජන් වලට ඔක ගැලපෙන්නේ නැහැ. හයිඩ්‍රජන් වල 2යි. නමුත් ඒකටත් අෂ්ටකය කියලා කියන්නේ. හරිද? අෂ්ටකය සම්පූර්ණය වරහන් ඇතුලේ. අෂ්ටකය සම්පූර්ණය. අයිත් ඊළඟට උලෙන් ලියා ගන්න. නමුත් කලාතුරකින් දැකිය හැකි අණුවල ඇති සමහර පරමාණුවල
සමහර පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ වී නැති අවස්ථා හෝ අෂ්ටකය සම්පූර්ණ වී නැති අවස්ථා හෝ අෂ්ටකයට වඩා පිරී ඇති අවස්ථා අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන පිරී ඇති අවස්ථා අෂ්ටකය සම්පූර්ණ වී නැති අවස්ථා හෝ අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන පිරී ඇති අවස්ථා දැකගත හැකි වේ. අෂ්ටකයට වඩා ඉලෙක්ට්‍රෝන පිරී ඇති අවස්ථා දැකගත හැකි වේ. ඒක ඇත්තට අංක 1 දාලා ලියා ගන්න. අංක 1 දාලා ලියා ගන්න ඉලෙක්ට්‍රෝන අෂ්ටකය පිරී නැති අවස්ථා කියලා. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය පිරී නැති අවස්ථා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය පිරී නැති අවස්ථා හරි හොඳට බලා ගන්න. මේක බලා ගන්න ඕන හොඳට. මෙන්න උදාහරණ. උදාහරණය තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ්. අණුව තමයි AlCl3 ඇලුමිනියම් ක්ලෝරයිඩ්. AlCl3. හරි. දැන් මම අනිත් තිත් අතර සටහනයි ලුයිස් තිත් ලියුවේයි ලුයිස් ලියුවේ. හොඳට බලා ගන්න. දැන් මේකේ ඕගොල්ලන්ට තේරෙයි අන්දට පස්සේ මේකේ තියෙන එක පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් නැහැ. 8ක් නැහැ කියන්නේ අෂ්ටකයේ සම්පූර්ණ නැහැ. ඒ කියන්නේ යා අර ස්ථායි වෙලා නැහැ. නමුත් අණුවක් තියෙනවා ඒ වගේ. එහෙම අවස්ථා තියෙනවා. හරිද? අපි මේ කියන හැම එකක්ම 100% සමාන හරියන්නේ නැහැ. එහෙම නැති අවස්ථා තියෙනෝනේ. දැන් අපි අතොම් මෙතන සමාජයේ මිනිස්සු ටිකක් ඉන්නෝ. ඒ කවුරුත් එක මතයක ඉන්නොත් එක්කෙනෙක් ඉන්න විරුද්ධ මතයක. අන්න ඒ වගේ මෙතනත් ඒ වගේ ඕන තරම් උදාහරණ තියෙනවා. රසායන විද්‍යාව ඉගෙන ගන්නදී අපි ඉගෙන ගන්න ඔය වගේ අණු හැදෙන ඒවා අයනික සංයෝග. දැන් අපි කතා කරන්නේ මෙහෙම මේ මොනවයි මේ අන්තිම ශක්ති මේ මොකද මේ 8 වෙනි කාණ්ඩය ස්ථායි කියලා. නමුත් සමහර 8 වෙනි කාණ්ඩය අපි කියන 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හීලියම්, නියෝන්, ආගන් වගේ මූලද්‍රව්‍ය අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ. ඒක නිසා ඒගොල්ලෝ පරිසරයේ ස්ථායි, ඒගොල්ලෝ අණු හදන්නේ. නමුත් අණු හදන අවස්ථා තියෙනවා. එහෙම සංයෝග තියෙනවා. ඒක නිසා අපි ඉගෙන ගන්න හැමදේම 100%ක් සමාන වෙන්නේ නැහැ. හරිද? අපි බලමු මෙන්න ඇලුමිනියම් ක්ලෝරයිඩ්. මෙන්න අණුවේ හැඩය ඇලුමිනියම් ක්ලෝරීන්ලා තුන් දෙනේ තුන් පැත්තෙන් බැඳෙනවා. හරි? ඔක තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල අණුවේ හැඩය. ඔයගොල්ලන්ට පේනවනේ මේක ඇත්තමනේ ඇලුමිනියම් ලා නිකන් ඒක උඩේ වගේනේ. දපල් ගන්න. ඇලුමිනියම් ක්ලෝරීන් තුන් දෙනෙක් ගන්න. හරිද? අපි අණු අඳිමු. මෙන්න ක්ලෝරීන්, මෙන්න ඇලුමිනියම්, මෙන්න අනිත් ක්ලෝරීන්, මෙන්න අනිත් ක්ලෝරීන්. දැන් ඇලුමිනියම් අපි ක්ලෝරීන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. 7ක් අනිත්. 37ක් අනිත්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරිද? ඇලුමිනියම් මෙන්න ඇලුමිනියම්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. මම කිව්වේ මේ ටික දරුවෝ අර මං කියන ක්‍රම ටික පිළිගන්නවද? ඒ විදියට යන්න. නැතුව අර එකපාරට ගහෙන් ගෙඩියනවා වගේ අපිට මේව කරන්න බෑ. පොතේ තියෙන එක දිහා දැක්කම අපිට විද්‍යාව තේරුම් ගන්න බෑ. හරිද? මේ ටික ඇඳගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියාගෙන ඉතින් පස්සේ තමයි අපි මේවට එන්නේ. ඒක නිසා මේ මම බෝඩ් එකේ කරන පිළිවෙල ටික ඕගොල්ලෝගේ හිතට දාගන්න. ඒකයි වෙන්න ඕන. නැතුව මේ පොත දිහා බලලා ඒ අනුව අඳින්න බෑ. මමත් එහෙමයි ඉගෙන ගත්තේ. මගේ ගුරුවරයා මට උගන්වපු විදිය තමයි මම ඕගොල්ලන්ට උගන්වන්නේ. හරිද? ඒක හොඳට අහු වෙන්න ඕන. ඒක අපි ග්‍රහණය කර ගන්න ඕනේ. ගන්න ප්‍රමාණය මත තමයි මට පුළුවන් වෙන්නේ ඊළඟ ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ ඊළඟට කාට හරි ඒක කියලා දෙන්න. හරි නැත්නම් ඕගොල්ලන්ට පේපර් එක ලියන්න හරි ඒ ප්‍රමාණය මත. හරිද?
ඒක නිසා හැමතිස්සෙම ඒ ටිකම ගන්න උත්සාහ කරා. හරි? දැන් එතකොට මෙන්න ක්ලෝරින් මේ ඇලුමිනියම්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තුනයි මම ඒක කටිට තුන දිනවා. කොහෙන් හරි පැත්තකින් කටිට තුන දාගන්න. හැබැයි දෙකක් එකට එකක් වෙනවා. ආයි මේ ක්ලෝරින් 7යි නම් 37ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ආයි මෙතන ක්ලෝරින් මෙයා 4 නම් මෙයා 30 නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරි. දැන් ඔන්න අපි අනුවදිනවා. දැන් මේ ක්ලෝරීන්ට 7ක් තියෙනවා එකක්ම. කාගෙන් දෙකක් ගන්න? මේගොල්ලන්ගෙන් පුළුවන්ද ගන්න? පුළුවන්ද? බෑ. කාගෙන්ද ගන්න ඕනේ එහෙනම්? ඇලුමිනියම්ගේ. ඇමිනියන්ගේ අනේ දැන් ඔයගොල්ලන්ට ටිකක් මීටර වෙලා තියෙන ටික. මම එනම් මේකට මේක කවුලක් දාගත්තා. ඔන්න හැදුනා. දැන් මේ ක්ලෝරින් සම්පූර්ණ. 1 2 3 4 5 6 7 8 සම්පූර්ණ. දැන් මේ ඇලුමිනියම්ගේ වටේ ඇලුමිනියම් අපි අතරින් ආයි මේ ක්ලෝරින්ට එමු. නැත්නම් ඔයගොල්ලන්ට අමාරුයි. දැන් මේ ක්ලෝරින්ගේ වටේ කීයක් තියෙද? 7යි කීයක් මදිද? 1යි එහෙනම් කාගෙන්ද ගන්න ඕන? ඇලුමිනියම්ගේ ඔව් ළඟ ඉන්න කෙනාගෙන් යන්නේ මෙන්න. මෙයාගෙන් ගත්තා. හරි. මේ ක්ලෝරින්ට කීයක් තියෙද? 7යි 7යි. කීයක් මදිද? 1යි එක. ඇලුමිනියම් ගාව එකක් තියෙනවා ගත්තා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ ඇලුමිනියම්ට? දැන් මෙයා 8 සම්පූර්ණ කරගත්තා. මෙයාත් 8 සම්පූර්ණ. මෙයාත් 8 සම්පූර්ණ. ඇලුමිනියම් 6යි. සම්පූර්ණ නැහැ සම්පූර්ණ නෑ 6යි. එහෙනම් ඇලුමිනියම්ගේ අවසාන ශක්ති මට්ටමේ ඇත්තේ ඉලෙක්ට්‍රෝන කීයේ? 6කි. 6යි. 6යි. අෂ්ටකය සම්පූර්ණ නැත. ඔන්න ඔක තමයි අපි ඉගෙන ගත්තේ. අෂ්ටකය සම්පූර්ණ නැහැ. දැන් අපි ලුයිස් ලිස්ට්ුවේ ඕනේ නැහැ. ඒක ඕකත් එකයිනේ. අර විදියමනේ අපි ලුයිස් ලිස්ට්ුවේ යන්නේ. ඇලුමිනියම්, ක්ලෝරින්, ක්ලෝරින්, ක්ලෝරින්. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වලට ඉරි තුනක් ගහගන්න. අනිත් ඒවට 30 දාන්න. එච්චරයි. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. ඔක නේද? සටහන දාගන්න. මේ විදිහටම දාගන්න ටික අතර සටහන ඒ විදිහටම දාගන්න. ඒ පිළිවෙලටම යන්න. සර් මේ තිත් ටික ඇලේට වගේ දඳින්න ඕනේ ඈ මොකද්ද? ඔය සර් මේ ලුයිස් ලිව්වේ අර ඒ විදිහට අඳේ. හරිද? අපි ඊට පස්සේ යන් අෂ්ටකයට වඩා පිළිලා තියෙන අවස්ථාවක්.
හරි අපි යන් එහෙනම් ඊළඟ එක අංක 2 දාලා ලියා ගන්න අංක 2 අෂ්ටකයට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන පිරී ඇති අවස්ථා අෂ්ටකයට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන පිරී ඇති අවස්ථා අෂ්ටකයට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන පිරී ඇති අවස්ථා උදාහරණයකින් ලියා ගන්න එක PCl5 මෙන්න phosphorus pentachloride PCl5 phosphorus එක්කෙනෙක් එක්ක ක්ලෝරීන්ලා 5 දෙනෙක් බැඳිලා මෙන්න අන්න මේ හැටේ මැද ඉන්න phosphorus 1යි 2යි 3යි 4යි 5යි phosphorus එක්ක ක්ලෝරීන්ලා 5 දෙනෙක් මෙන්න මේ වගේ අණුවක් PCl5 මැද ඉන්න phosphorus වටේට ඉන්න ක්ලෝරීන්ලා 5 දෙනෙක් හරිද අපි බලමු මේක ඉක්මනට ඇදලා නැත්නම් දැන් මේක මම නතර කරලා ගියොත් ඕගොල්ලන්ට මූලික ඉඳලා මම කියලා දෙන්න වෙනවා ආයෙත් ඉත් කතරේ සටහන. ඒක නිසා අද මම මේක ඉවර කරලා තමයි 11 වෙනි පන්තිය පටන් ගන්න. ඒක නිසා ටක් කරලා බලන්න. මෙන්න phosphorus මෙතන ඉන්න එක ක්ලෝරීන් කෙනෙක් මෙතන ඉන්න තව 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 ක්ලෝරීන්. හරියට මලක පෙති වගේ. 5 දෙනෙක් වටේ ඉන්න මැද ඉන්න phosphorus. ක්ලෝරීන්ගේ අවසාන ශක්තිය මට්ටම ඉලෙක්ට්‍රෝන 7යි. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 37ක් ගන්න. ක්ලෝරීන්ගේ 7යි phosphorus මෙන්න phosphorus ගේ අවසාන ශක්තිය මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි. 1යි 2යි 3යි 4යි 5යි. අතර 5ක් ගන්න. මේ ක්ලෝරීන්ගේ 7යි මෙයා කතර නම් මෙයා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ආයි මෙයාගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ආයි මෙයාගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ආයි මෙයාගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් අපි පුරවගෙන යන්නේ. මෙයාට 7යි එකක් මදි මෙයාගෙන් එකක් ගත්තා මෙතන හැදුවා බන්ද. මෙයාට 7යි එකක් මදි මෙතන හැදුවා එකක් අරගෙන බන්ද. මෙයාට 7යි එකක් මදි එකක් ගත්තා මෙතන බන්ද. මෙයාට 7ක් තියෙනවා එකක් මදි phosphorus එකක් ගත්තා මෙතන බන්දනයක්. මෙයාට 7ක් තියෙනවා එකක් මදි phosphorus එකක් ගත්තා මෙතන බන්දනයක්. දැන් මම මෙතන පොඩ්ඩක් රවුන්ඩ් කරනවා නැත්නම් ඔයගොල්ලෝට එකපාරට හිතා ගන්න බැහැ. මෙන්න මේ ක්ලෝරීන්ට අයිති ටික. මෙන්න මේ ක්ලෝරීන්ට අයිති ටික. මෙන්න මේ ක්ලෝරීන්ට අයිති ටික. මේ තියෙන්නේ මේ ක්ලෝරීන්ට අයිති. මේ තියෙන්නේ මේ ක්ලෝරීන්ට අයිති. මෙන්න phosphorus අයිති. දැන් ගණන් කරන්න බලන්න phosphorus ගේ වටේ කීයක් තියෙද කියලා. phosphorus ගේ වටේ කීයක් තියෙද? 10. 10ක් තියෙනවා. අපි කිව්වේ 8 නෙවෙයි 8ට වඩා වැඩි. අෂ්ටකයට වඩා වැඩි. ඕක තමයි උතන තියෙන විශේෂත්වය. දැන් අපි මේක ඇන්දොත් එම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මේවට එන්නේ ඉරි. මේවට ඒ විදිහටම තියෙනවා. ලොවිස් ලිව්වේ. ඉක්මනට සටහනක් දාගන්න. විදිහට සටහන දාගන්න.